රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහටම ප්‍රකට වෙන්න තියෙන එකම සෝර්ස් එක තමයි එකම ප්‍රොමෝෂන් තමයි වේදනාව. වේදනාවෙන් තොරව අපිට පංච උපාදානස්කන්ධයක් පනවන්න බෑ. එතකොට අපි සියලු ධර්මස්කන්ධය අමතක කරලා මේ වේදනාව කොහේ තියෙන දෙයක්ද? වේදනාව මොකක් මත පනවන දෙයක්ද? හරිද? ඒ කියන්නේ වේදනාව තියෙන්නේ කොහෙද? කියලා අපි ඒක හොයන්න ගත්තොත් අපිට ධර්මය අවබෝධ වෙනවා. වෙන මොකක්වත්ම නෙමෙයි. ධර්මය අපිට ඒ චූටි තැනින් අවබෝධ වෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද වෙන මොනවාක්වත් කියන හිතන්නේ නැතුව පංච උපාදානස්කන්ධ කියන වචන මොනවාක්වත් හිතන්නේ නැතුව. හරිද? වේදනාව පවතින්නේ කොතනද කියලා අපි හිතන්න ගත්තොත් දැන් වේදනාව පවතින්නේ කොහේද? වේදනාව උපදින්නේ කොහොමද? කොතන තියෙන දෙයක්ද වේදනාව කියලා අපි පොඩ්ඩක් ඇනලයිස් කරන්න ගත්තොත් හිතන්න ගත්තොත් දැන් මේ ලෝකේ හැමෝම සැප වේදනාව හැටියට දකිනවා. හැමෝම. හරිද? දුක් වේදනාව හැටියට දකිනවා. එතකොට උපේක්ෂාව හොයාගන්න බෑනේ. එතකොට ලෝකේ හැමෝම සැප වේදනාව හැටියට දකින දුක් වේදනාව. උතන තියෙන්නේ භාගතුන් වහන්සේ වේදනාව තුන් ආකාරයි කියලා තියෙන නිසාම හරිද? ධර්මයේ දන්න උගත්තු පවා ධර්මයට කැමති සදහවත් තථාගත ශ්‍රාවකයෝ පවා සැප වේදනාව කියලා දෙයක් පනවනවා. ඒ භාගතුන් වහන්සේ කියලා තියෙන නිසා. මොකද භාගතුන් වහන්සේ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ වේදනාව තුන් ආකාරයි කියලා. සැප දුක් උපේක්ෂා කියලා. ඒක නිසාම අපි හැමෝම සැප වේදනාවක් තියෙනවා කියලා ගන්න තියෙනවා. හරිද? දුක් වේදනාවක් තියෙනවා. එහෙනම් සැප වේදනාවක් කියලා තියෙන දෙයක් තියෙනවා. එහෙනම් නিত্য වූ සැප ඒ කියන්නේ සැප වේදනාව නিত্য වශයෙන් අපි අරන් තියෙනවා. හරිද? අපි ඒක අනිත්‍යයි කියලා හිතන්න උත්සාහ කරනවා. හැබැයි අපිට කවදාවත් වේදනාවක් අහුවෙන්නේ නැහැ. දුක් වේදනාවක් තියෙන දෙයක් හැටියට අපි ගන්න මොකද භාග්‍යවතුන් වහන්සේ එහෙම දෙයක් පනවලා තියෙන නිසා. හරිද? එතකොට දුක් වේදනාව තියෙනවා කියලා ගත්ත ගමන් අපි නিত্য සංඥාවම අපිට වැඩ කරන්නේ. හරිද? එහෙනම් උපේක්ෂාව ගැන කියන්න ඕනේ නෑනේ. එහෙනම් සැප දුක් උපේක්ෂා කියන ওই තුන තුලම අපි හිතන්නේ සැප කියලා දෙයක් තියෙනවා, දුක් කියලා තියෙනවා, උපේක්ෂාව කියලා දෙයක් තියෙනවා. එහෙම නැහැ කිව්වොත් එහෙම අන්න භාග්‍යවතුන් වහන්සේට වෙරෙහි වෙනවා කියලා කියන්නේ. හරිද? නමුත් අපි ඔතනම ගත්තොත් මේ සැප වේදනාව කියන කතන්දරේ දුක් වේදනාව කියන කතන්දරේ දෙකක් හැටියට අපි ගන්න තාක්කල් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. තේරෙනවද? එහෙනම් වේදනාව කොහෙද තියෙන්නේ කියලා අපි හොයද්දී අපි හොයලා බලන්න ඕනේ නේද? භද්‍රගාම සූත්‍රෙම අපි ගත්තාම භාගතුන් වහන්සේ දේශනා කරනවා දැන් අපිට දුර ඥාතියෙක් නැති වෙනවා කියලා ආරංචි වුණාම හරිද? අපිට මේ දුක මොකද වෙන්නේ? දුක වැඩිද අඩුද? ඈත ඥාතියෙක් අපේ නැතුණා කියලා ආරංචි වුණා. එච්චර නෑ. ඇයි අපිට එයා ගැන ලොකු සැප සංඥාවක් තිබිලා නැහැ නේද? නැද්ද? මල්ලි අයියෝ නේද? හැබැයි අපේ ළඟ ඥාතියෙක් නැතුණා කියලා දැනගත්තාම අක්කා අපිට ලොකු දුකක් තියෙනවා නේද? ඇයි සැප සංඥාව වැඩි නිසා. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පේනවද මේ දුක හැම වෙලාවෙම දුක් වේදනාව සකස් වෙන්නෙම සැප වේදනාවට සාපේක්ෂව කියලා. නැද්ද? ඒතර සැප වේදනා එහෙනම් සැප වේදනාව වැඩි නම් දුක් වේදනාව ඒ ප්‍රමාණයට මෙතන තියෙනවා. සැප වේදනාව අඩු වෙනවා දුක් වේදනාව ඒ ප්‍රමාණයටම අඩු වෙයි. නේද? එහෙනම් දැන් දුක් වේදනාව ලෑන් කරලා තියෙන්නේ කොහෙද? දුක් වේදනාව පිහිටලා තියෙන්නේ මොකේද? සැප වේදනාවේ. සාදු සාදු. එහෙනම් සැප වේදනාව කියන්නේ මොකද්ද? දුක. හරිද නැද්ද? එහෙනම් දුක් වේදනාව කියන්නේ දුක. එහෙනම් ඔන්න ප්‍රථම වතාවට අපි දකිනවා සැප වේදනාව දුකක් හැටියට. මේ සරල උදාහරණයකින් ලොකු කතාවක් නෙමෙයි. එහෙනම් සැප වේදනාව අපි දුකක් හැටියට දැකපු ගමන් මොකද වෙන්නේ අපිට? නිත්‍ය වූ සැප වේදනාවක් තියනවා කියපු සංඥා මොකද වෙන්නේ දැන්? එහෙනම් අපි වේදනාව පනවනවා දැන් වේදනාව පනවන්න අපිට මෙච්චර කාල පුළුවන් වෙලා තිබුණේ දෙකක් තුල. මොකද්ද? ලෝකේ හැමෝටම ප්‍රකට දේ තමයි සැපයි දුකයි කියන දේ. එහෙනම් කවුරුහරි වේදනාවක් ගැන කතා කරනවා නම් සැපයි දුකයි ගැන කතා කරන උපේක්ෂාව දන්නේවත් නැහැ. එහෙම නේද? හරිද? ඇයි වඩාත්ම ප්‍රකට වෙන වේදනාව නේක? ඔයාලට තේරෙනවද මම කියන්නේ? හරිද? එහෙනම් වේදනාව කොහේ තියෙන දෙයක්ද කියලා හෙව්වොත් අපිට කියන්නේ මොකක් කියලාද දැන් එහෙනම්?
දුක් වේදනාව කියලා දෙයක් තියෙනවා නම් ඒක තියෙන්නේ සැපේ තුල. එහෙනම් සැපයි කියලා කියනවා නම් යමක් එතන දුක තියෙන්නේ. එහෙනම් සැපේ තුල දුක තියෙනවා නම් දුක කොහොමද දුකක් නම් ඔය සැපයි දුකයි කියලා අපි දෙකක් වෙන් කරාට තියෙන්නේ මොකද්ද? දුක. එහෙනම් අපි වේදනාව කියලා පනවන්නේ මොකද්ද? එහෙනම් පනවන්න තියෙන්නේ මොකද්ද? දුක. හැබැයි දුක් වේදනාව එහෙනම් කොහෙද ලෑන් කරලා තියෙන්නේ? දැන් කොහෙද පිහිටලා තියෙන්නේ? නෑ දුක් වේදනාව පිහිටලා තියෙන්නේ මොකක් තුලද? සැපයි දුකයි කියන සංඥා දෙක තුල. දෙක. පැහැදිලිද? එහෙනම් සංඥා දෙක උපදින්නේ කොහෙද? ඒ වේදනා දෙක උපදින්නේ කොහෙද? හිතේ. එතන අපි මෙච්චර කාල සැපයි කියලා හිතපු දේ තුල ඇත්තටම දුකක් තියෙන කියලා දැන් අපි දැක්කනේ. එහෙනම් දුක කොහොමද දුකක් කියලා දැක්කන්නේ? හැබැයි අපිට ඒක මෙච්චර කාල තේරුන්නේ නැහැ. ඒක තමයි මුලාව කියන්නේ. එහෙනම් දැන් වේදනාව ලෑන් කරලා තියෙන්නේ කොහෙද? වේදනාව පිහිටලා තියෙන්නේ මොකක් තුලද? මුලාව තුල. මෝහය තුල. දැක්කද? ඒ ටික පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. ඇයි අම්මෝ බොහොම සරල කතාවක් නේ. දැන් අපිට යම් කිසි කෙනෙක් ගැන සැපයක් තියෙනවා නම් ඒ ප්‍රමාණයටනේ දුක ඇති වෙන්නේ. එහෙනම් දැන් දුක් වේදනාව කොහෙද තියෙන්නේ? සැප වේදනාව තුල නේද? එහෙනම් අපි සැපයි කියලා හිතපු දේ මොකක් වෙලාද දැන්? දුක. එහෙනම් සැපයි කියලා දෙයක් තියෙනවද දැන්? සැප වේදනාව තුල ආස්වාදයක් තියෙන්න පුළුවන්. ඒ අපේ මෝහය නිසා. හරිද? නමුත් ඇත්තටම තියෙන්නේ මොකද්ද සැප වේදනාව කියලා අපි පනවන්නේ මොකද්ද මේ? දුක. දුක ඉදිරිපත් වෙන්නේ මොකක් හැටියටද අපිට? සැපයක් හැටියට. මොකද සැපයක් හැටියට මේ දුක ඉදිරිපත් උනේ නැත්තම් අපි ඒකට අහු වෙන්නේ නැහැ. අපි ඒකට මුලා වෙන්නේ නැහැ. එහෙම නේද? පැහැදිලිද? එහෙනම් දැන් ඇත්තටම වේදනාව කියලා අපි පනවන්නේ එහෙනම් සැපයි දුකයිනේ. නමුත් සැපේ කියන්නේ දුකක් නම් දුක කියන්නේ දුකක් නම් වේදනාව කියලා අපි කියලා තියෙන්නේ දුකකට. එහෙනම් මේ සත්‍යය ඇලෙනවා හෝ ගැටෙනවා කියලා මේ දෙකක් මෙතන තිබුණාට ඒ දෙකම සකස් වෙන්නේ මොකක් තුලද? දුක තුලමයි. එහෙනම් ඇල්ලලා තියෙන්නේ දුකටමයි. ගැටලා තියෙන්නේ දුකටමයි. එතකොට සැපේ තුලම නම් මේ දුක තියෙන එක මෙයා දන්නේ නැති නිසානේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඒකට කියනවා මුලාව කියලා, මෝහය කියලා. එහෙනම් මේ වේදනාව දැන් වේදනාව කොහේ තියෙන දෙයක්ද එහෙනම්? මෝහය තුල. මුලාව තුල. එහෙම නේද? පැහැදිලිද? තේරෙනවද මම කියන දේ? එහෙනම් දැන් බලන්න. එහෙනම් රූපේ ප්‍රකට වෙන්නේ මොකක් හැටියටද එහෙනම්? විඳීමක් හැටියට නා. වේදනාව ප්‍රකට වෙන්නේ විඳීමක් හැටියට නා. හරිද? සංඥා ප්‍රකට වෙන්නේ විඳීමක් හැටියට නා. චේතනා ප්‍රකට වෙන්නේ විඳීමක් හැටියට නා. විඥාන ප්‍රකට වෙන්නේ විඳීමක් හැටියටම නා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ගැන මට දැන් මොකක්ද ඇති වෙන නිගමනය? අවබෝධය. ඒ සේරම දුක. ඇයි? සැපයක් දුකක් නම්, දුකක් නම්, මුලාවක් දුකක් නම්, මේ අවස්ථා තුනම දුකක් නම්, වේදනාව කියන එකම සම්පූර්ණයෙන්ම දුකක් නම්, හරිද? එහෙනම් වේදනාව හරහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඉදිරිපත් වෙන්නේ පංච උපාදානස්කන්ධෙම දුක. පැහැදිලිද? එහෙනම් දැන් බලන්න දැන් හොඳට හිතන්න ඕන දෙයක්. ඒතර වේදනාව මම මේ විදිහට මෙතන අවබෝධ කරගත්තොත් දැන් වේදනාව කියලා අපි මේ තුනක් පැනනකොට මෙතන තියෙන්නේ දුකක් කියලා. එහෙනම් ඒ දුක උපදින්නේ මොකක්ද ඒක මූල ධාතුව මොකක්ද? මෝහය. නේද? එහෙම නේද? පැහැදිලිද? එද මෝහය තුලනේ දුක තියෙන්නේ. මෝහය කියන්නේ මොකද්ද? නොදන්නාකමනේ. කියන්නේ මුලාවනේ රැවටීමනේ. ඒක රැවටීම ඇති වෙන්නේ නොදන්නා නිසානේ. නොදන්නාකම කියන්නේ මොකක්ද? අවිද්‍යාව. එහෙනම් දැන් වේදනාවේ මූල ධාතුව දැක්කද අවිද්‍යාව කියන්නේ? එහෙනම් අවිද්‍යාව නේද? අවිද්‍යාව තියෙන තාක්කල් නේද වේදනාවක් අපිට පනවන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වෙද්දි මොකද වෙන්නේ? වේදනාව නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් පටිච්චසමුප්පාදයේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියන තැනම හරිද? අවිද්‍යාව පත්‍ය සංඛාර කියන තැනම ඔබ මෙතන වේදනාව අවිද්‍යාව කියන තැනම උපදින්නේ වේදනාව කියලා ඔබ දැක්කනම් එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර කියන තැනම ඔබ මුළු පටිච්චසමුප්පාදෙම දැකලා ඉවරයි. මොකද ඒ වේදනා ප්‍රත්‍යයෙන් උපදින්නව පංච උපාදානස්කන්ධෙම ඔබ දැන් දකින්නේ සංස්කාරයක් ඇටියෙ. ආයි එතනින් එහාට ඔයාලට අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා කියන තැනට යන්න ඕනේ නැහැ. එහෙනම් අවිද්‍යාව කියන තැනින්ම දැන් අපි ලින්ක් වෙන්නේ මොකේද? වේදනාවට. භාගතුන් වහන්සේත් ඒ විදිහටම දේශනා කරලා තියෙන එක සූත්‍රය. ඒ කියන්නේ අතරමැද කැලේ ටික නැතුව අවිද්‍යාවයි වේදනාවයි ගැන කතා කරනවා. හරිද? එහෙම නේද? දැන් අපිට හිතෙනවා මොකද ඒ කියන්නේ? එහෙනම් දැන් බලන්න. එහෙනම් වේදනාව අපිට පණවන්න පුළුවන් ඉන්නේ අවිද්‍යාව තුලමයි. වෙන කොහොමවත් නෙමෙයි.
එහෙනම් මෙතන අවිද්‍යාව නැති වුණොත් වේදනාවක් නැති වෙනවා. එහෙනම් විඳීම නැති වෙන්නේ මොකක් නිසාද? ඒක අවබෝධ කිරීම නිසා. මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ? ඒ තුන් ආකාර වූ වේදනාව මම අවබෝධ කරනවා. ඒ තුනම දුකක් කියලා. ඒ තුනම දුකක් වෙන්නේ ඇයි? අවිද්‍යාව නිසා. එහෙනම් දැන් එයා ඒ විදිහට වේදනාව අවබෝධ කරගත්තොත් හරිද? එයා ආයතන තුල නැහැ. ස්පර්ශය තුල නැහැ. පැහැදිලිද? එහෙනම් එයා වේදනාව කියලා පනවන්නෙම සැපයි දුකයි උපේක්ෂාව නම් එතන තියෙන ලෝභ දේශ මොහ නම් ඒ තුනටම කියන්නේ තණ්හාව නම් වේදනා පත්‍ය තණ්හා කියන තැන මොකද වෙන්නේ? එහෙනම් වේදනාව එතනින් යාර තණ්හාවක් බවට සකස් වෙයිද? එහෙනම් දැන් උපාදාන වෙන්න දෙයක් තියෙද? උපාදාන වෙන්න දෙයක් නැත්තම් භවයක් සකස් වෙයිද? එහෙනම් මොකද වෙන්නේ? ඉපදීමක් නැති වෙනවා. එහෙනම් දැන් මේ මුළු පටිච්චසමුප්පාදෙම දැක්කේ නැද්ද මම මේ වේදනාව කියන කතාව දැක්කට පස්සේ? දැකද? එන ලොකු විතර්ක ගොඩකට අපි යන්න ඕනේ නැහැ. එහෙනම් අපි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන තැනම මෙයා මේ වේදනාව දැක්කනම් සංඛාර කියන තැන මුළු සියල්ල මෙයාට සංස්කාර තමයි. මොකද වේදනාවෙන් තොරව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහක් පැනවෙන්න බෑ. පනවන්න බෑ. එහෙනම් සංස්කාර කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. පංච උපාදානස්කන්ධය. පැහැදිලිද? උච්චරය කතා. ඉතින් එහෙනම් අවිද්‍යාව නැති වෙද්දී දකින්න පටිච්චසමුප්පාදේ නැති වෙන විදිය. එහෙනම් මෙතන මම දැන් ඉස්සර මම කියනවා දැන් මේක රූපයෙන් ගියත් හරි විඥාණයෙන් ගියත් හරි කියලා. නමුත් මේ දෙකම ඇත්තටම මම ඒක කිව්වේ ඒක මට ඒ අවබෝධ වෙච්ච අර ඒ කියන්නේ ප්‍රවේශ දොරටු නිසා මම එහෙම කිව්වේ. ඒ කියන්නේ මේක විඥානයේ අනිත්‍ය දැකලා මේක අවබෝධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක රූපය අනිත්‍ය දැකලා කියලා. නමුත් මේ අවස්ථා දෙකේදීම අපි දැකලා තියෙන වේදනාවම තමයි. විඳීමම තමයි. දැන් ඔන්න ওই විදිහට ඔය පරයය ගත්තොත් බලන්නකො මොනතරම් ඍජුයිද කියලා. ඒක ඩිරෙක්ට් අප්‍රෝච් එකක්. ඒක මේ ධර්මය ගන්න. මොකද එයා පරිසම්පාදයක් දකිනවා. පංච උපාදානස්කන්ධයක් දකිනවා. ඒක උපදින විදියක් දකිනවා. නිරුද්ධ වෙන විදියක් දකිනවා. පැහැදිලිද? සමා වෙන්න මට උඩට පැහැදිලි කරන්න විදියක් නැහැ. එහෙනම් මුළු සමස්ත ධර්මස්කන්ධයම කියලා ගන්න එක අපිට මේ වේදනාව හරහා දකින්න පුළුවන්. බාඩක භාගතුන් වහන්සේගේ ආශ්චර්ය මේ ඉතර සරල උදාහරණයකින් මුළු සමස්ත ධර්මයම තේරෙනවා. නේ? එයි. ළඟ ඥාතියෙක් මරුණාම දුක වෙනවා. හිතන්නකෝ ඉතින් භද්‍රගාමීට ඒ කියන දේ තුළදී මේ ධර්ම අවබෝධ කරන කෙනෙක් මොනතරම් යථාර්ථයක්ද? අනිත් එක භාගතුන් වහන්සේගේ ප්‍රඥාව බලනවා. ඒ කියන්නේ ඉතර සරල මේ සමස්ත කතාවම කිව්වා. උච්චරයි. ඒකේ දෙපැත්තම සමයි. ඒකේ භද්‍රගාමී භූපති කියන්නේ කෙටියක් සරලව මේ ඉන්න ආසනයේම නැගිටිනවා. ඒක බලන්නකෝ. ආසන ආනන්දෝ උට්ටේ යන්ති. කියන්නේ මේ ආසනයේම නැගිටිද්දි මට ධම්ම ඇසු පුදවා ගන්නවා. අන්ධ භාවයෙන් නිදහස් වෙන්න ඕන. ධර්මයක් කියන්නේ කියලා නේ. ඉතින් ඒක භාගතුන්වන්සේ කියනවා. එතකොට භාගතුන්වන්සේ කෙටියෙන් කියපු දේ යාට වටහා ගන්න යා මොනතරම් තියුණු ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ දැන්. අපි දැන් මේ කියපු ටිකම යාට තේරෙන්න ඕනේ. එහෙනම් දැන් සැප වේදනාව කියලා කියන්නේ මොකේද? දුක් වේදනාව කියන්නේ දුකට. එහෙනම් මේ සැපයි දුකයි කියලා දෙකක් තියෙනවා කියන දේ අපි හිතන දැනම මුලාවක් නේ. ඒක දැකපු තැනම සැපයි දුකයි උපේක්ෂාව කියන තුනම දැකලා ඉවරයි. මුලාව දුකක් නිසා. දුකෝලෝකේ පරිච්ඡ. එහෙනම් සමස්ත ලෝකෙම දුක මත පිටලා දෙන ඔය විදිහට. අන්න එතන තමයි අර භාගතුන්ස් කියන්නේ ඒවන් සීගම් ඒවන් තුටන් ඒවන් අපකසෙ කියන කතාව. තරම්ම සීග්‍රෙන් තරම්ම වේගින් වැඩි වෙස මාංශයක් ඇතුළත මේක දකින්න පුළුවන් කියලා කියන්නේ. දැන් මේක මෙහෙමත් භාගතුන්ස් කියලා තියෙනවා මේ සූත්‍රෙත් මෙහෙම කියලා තියෙනවා මෙහෙම කියා තියෙනවා කියලා අපි හිතන්න අපිට ශ්‍රද්ධාව වැඩෙනවා. ඒ ශ්‍රද්ධාව තුළ අපිට උපදිනවා සතුටක්. ඒ සතුට නිසා අපිට සමාධියක් උපදිනවා මල්ලි. තේරුණාද? හැබැයි අපි එතනින් එහාට යන්නේ නැහැ. එහෙනම් භාගතුන් වහන්සේ මේ කියපු දේ හරහා මම මේක තේරුම් අරගෙන මම වේදනාව ගැන කලකිරෙන්න ගන්නවා. තේරුණාද? වේදනාව සකස් වෙන අවස්ථා සියල්ල ගැන මම කලකිරෙන්න ගන්නවා. 11 ආකාර තැනක විතරයි මේ වේදනාව හැසිරෙන්නේ. එහෙනම් ඒ 11 ආකාරයේ තැනක මේ වේදනාව හැසිරෙන්න පුළුවන් 5 ආකාරයකට. පංච උපාදානස්ක රූප වේදනා සංඥා සංකාර විඥාන. එතන මේ කාලය හා අවකාශය ඇතුළත මේ 5 ආකාරයකට මේ වේදනාව හැසිරෙන
ඒ අවස්ථා ටික අපි දැක්කට පස්සේ හැසිරෙන ආකාරය අපි දකිමින් අපි ඒ ගැන කලකිරෙන්න ගත්තට පස්සේ නිබ්බිදාව උපදිනවා. ඒ නිබ්බිදාව නිසා අපිට විරාගයක් උපදිනවා. ඒක ධර්ම ප්‍රීතිය නෙමෙයි. ධර්මයෙන් වෙන්න ඕන දේ මම කරගත්තා. තේරෙනවද? ඒක නැත්තම් අපි ඔරුවට නැගලා ඔරුව වර්ණනා කර කර ඉන්නවා වගේ නේ හැම වෙලාවෙම. අන්න මේ අරයාගේ ඔරුවත් හොඳයි, මේ ඔරුවත් හොඳයි, මේ ඔරුවත් ශක්තිමත්, මේක ඇනත් හොඳයි, මේකත් හොඳයි කියලා හිතනවා. හරිද? එතකොට අපි ඒකත් එක්කම ඉන්නේ. හැබැයි අපිට ওই වෙලාවක භාගතුන් වහන්සේ කියපු දේ තුල ඒක ඇප්ලයි කරලා ඒක ගැන කලකිරෙන්න හිතෙන්නේ නැහැ. ඒ අපිට අපි කැමති වෙන්නෙම භාගතුන් වහන්සේ මෙහෙමත් කියලා දිනවා, මෙහෙමත් කියලා දිනවා, මෙහෙමත් කියලාද තවත් හොයනවා. තේරෙනවද? ඔව් ඉතින්. හරි. මේ ධර්මය අවබෝධ කරලා නමුත් නිබ්බිදාව පිණිස මගේ අවබෝධය මං හසුරුවන්නේ නැහැ. එහෙනම් ඒතර මේ නිබ්බිදාව පිණිස මං හසුරුවනවා නිබ්බිදාව නිසා උපදින විරාගය. නේද? ඒ විරාගය නිසා විමුක්තිය උපදිනවා. ඒක තමයි අපි කරන්න ඕනේ ඇත්තටම. මම නම් කියන්නේ ඔන්න අපි අද කතා කරපු දෙයත් ඇති කියලා. සමස්ත ධර්මස්කන්ධය මෙතන තියෙනවා. හොඳට මතක තියාගන්න රූපයට ඉදිරිපත් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි වේදනාව. වේදනාවට ඉදිරිපත් වෙන්න තියෙන මාකට් වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි වේදනාව. සංඥාව මාකට් වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි වේදනාව. චේතනාවටත් එහෙමයි. විඥාණයට තමයි වෙන විදිහක් ඇත්තෙම නැහැ. චරයි. එතකොට අපි මේ කතා කරන සැප දුක් උපේක්ෂා කියන තුනටම තමයි තණ්හාව කියලා කියන්නේ. ලෝභ දේශ මොහ කියලා තුනටමයි තණ්හාව කියන්නේ. දැන් අපි හැමෝම හිතන්නේ තණ්හාව කියන්නේ ඇලීම කියලා. ඇලීමයි ගැටීමයි මුලාවයි කියන තුනටමයි තණ්හාව කියන්නේ. ඒක කතා. ඉතින් අපි හම්බුනේ අර උපේක්ෂා වේදනාව අපිට ප්‍රමුඛ නැති හින්දා අපි හම්බුනේ අර භාග්‍යවතුන් වහන්සේ අර ඒක චජක සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරන මේ අදුක්කම සුඛ වේදනාව තුළ උදේවැය කියන්නේ සමුදයයි අත්ංගමයේ දකින්න ආස්වාදයේ ආදීනවේ දකින්න ඒ තුලින් නිස්සාරණය දැකලා නිස්සාරණය දකින්න කියලා හැමතිස්සෙම එතකොට මට හිතුනේ අපේ හම්බුනේ අර මේ අපි විතර්කයක් හැටියට අපි අර මේ කාමයන් ගැන අපි උපවාසය කියන්නේ කාමයන් තුච්ච දෙයක් ලාම්පු දෙයක් අනිත්‍ය දෙයක් වගේ විතර්කයක් හැමතිස්සෙම වඩාගෙන ඉන්නවද එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ අපි හැමදේම ඩිෆෝල්ට් එකක් හැටියට නෑනේ මල්ලි දැන් ඔයා හොඳට බලන්නකෝ උපේක්ෂාව කියන්නේ මොකේද කියලා මුලාවටනේ මුලාව කියන්නේ රැවටීමනේ මෝහයනේ එහෙනම් දැන් ඔබ කැමතිද දැන රැවටෙන්න නෑ එහෙනම් මේ රැවටීම කියන ධාතුවෙන් නේද මේ ලෝකේ සියල්ල නිෂ්පාදනය වෙන්නේ කියලා දකින්න මුලාව කියන ධාතුවෙන් තමයි සැප දුක් උපේක්ෂා කියන තුනම සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා දෙයක් තියෙන්නේ ලෝභ දේශ මොහ කියලා තියෙන්නේ තණ්හාව කියලා දෙයක් තියෙන්නේ උපාදාන වෙන්න දෙයක් තියෙන්නේ භවයක් වෙනස සකස් වෙන්නේ කර්ම නේද එහෙනම් ජාතිය කියන තැනට හේතුව මොක නෙමෙයිද එතන මෝහයට හේතුව අවිද්‍යාවනේ මල්ලි එහෙනම් දැන් ඔය රැවටීම ගැන කලකිරෙන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ එහෙනම් මුලාව ගැන කලකිරෙන්න එතන මුලාව ගැන කලකිරෙද්දී ඇලීමක් ගැන මොන කතාවද? ගැටීමක් ගැන මොන කතාවද? එතන ආස්වාදය සහ ආදීනවේ කියලා ඔබ කතා කරන්නේ ඇලීම සහ ගැටීම කියන අන්ත දෙක ගැන. එතන මුලාව කියන ධාතුවේ මේ දෙකම උපදින්නේ. ඒක දෙකේ නිසාරණයට නිකම්ම මල්ලි දැන් හිතන්න ඇලීම සහ ගැටීම පවතින්නේ කාම ධාතුව ඇසුරු කරගෙන. එතන මේ හිතේ මුලාවම දැක්කොත් මේ ඇලීම ගැටීම කියන අන්ත දෙකක් නෙමෙයි. ඔයා මධ්‍ය ලක්ෂයට ફોකස් වෙනවා. මධ්‍ය ලක්ෂය කියන්නේ මොකද්ද? කාම ධාතුව. එහෙනම් මේ කාම ධාතුව නිසා උපදින අන්ත දෙකක් තමයි ඇලීම සහ ගැටීම කියන්නේ. ඒතර කාම ධාතුව කියලා කියන්නේ වෙන මොකක්වත්ම නෙමෙයි. මුලාව නිසා උපදින දෙයක්. එයි මම හිතමාව රවට්ටන නිසාමයි මල්ලි සංකල්පයකට මම වටිනාකමක් දෙන්නේ. ඒතර මේ සංකල්පයට දෙන වටිනාකමට මම ඇලෙන්නේ. සංකල්පයටත් නෙමෙයි මම ඇලෙන්නේ. සංකල්පයේ කෙරෙහි දෙන වටිනාකමට. හරිද? අන්න එතන තමයි කාම ධාතුව උපදින්නේ. හිතන්න. කියන්නේ කාමයක් කියලා දෙයක් පනවන්න පුළුවන් ඉන්නේ සංකල්පමය
කැමැත්තටනේ. කාමයේ කියලා කියන්නේ. සංකප්පරාගෝ පුරුසස්ස කාමෝනේ. හරිද? එහෙමනම් මල්ලි මේ මෙතන මේ හේතුව මම දැක්කොත් මේ එහෙනම් මේ හිත මුලා කරන තැනමයි මේ ඇලීම් සහ ගැටීම් කියන අන්ත දෙකක් මෙතන තියෙන්නේ කියලා. ඔයා කලකිරෙන්නේ මොකක් ගැනද? මුලාව ගැන. මුලාව ගැන කලකිරෙද්දිම කාම ධාතුව දැන් පිහිටන්නේ කොහෙද? එහෙනම් කාමයන්ගේ ආශාදී කියලා දකින්න තැනම දකින්න මොකද ආදී නෙවෙයි. ඇයි? ඔබ සැපයක් යම් පමණකට පනවනවා නම් එතන තියෙන්නේම දුක. යමක් දුකයි නම් එතන තියෙන්නේම දුක. හරිද? එහෙනම් භාගතුන් වහන්සේ කිව්වේ මොකද්ද? යෝසුකං දුක්ඛතෝ අද යමක් සැපේ දුකක් හැටියට දැක්කොත් දුක උලා කොහොමද දුක? එහෙනම් උපේක්ෂාව අනිත්‍යයට දකින්න ඕන. අදුක්කම සුඛ වේදනාව අනිත්‍යයට දකින්න ඕන උපේක්ෂාව. ඒතර අනිත්‍ය කියන්නේ මොකද්ද මේ? ඇයි මේ ඇලීම සහ ගැටීම කියන දෙකම මේ හිතේ සකස් වෙන්නේ මෝහය නිසා. දැන් මම සැපයකට ඇලෙන්නේ මෙතන දුකක් කියලා දන්නේ නැති නිසානේ. එහෙනම් ඒකමනේ මුලාවමයි. එහෙනම් ඔයා එක අවස්ථාවක් දැක්ක තැනම ඔයා සැපය තුල තියෙන දුක කියලා දැක්කා. දුකක් කියලා දැක්කා. උපේක්ෂාව කියන්නේ දුකක් කියලා දැක්කා. එතන තියෙන මුලාව නිසා. එහෙනම් මුලාව කියලා කියන්නේ මොකද්ද? මේ හිතේ ද්වේතාවය. ඇයි? මෙයා සැපයි කියන තැනමයි දුක තියෙන්නේ. වෙන කොහොමවත් නෙමෙයි. එහෙනම් දුක් වේදනාව කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. සැප වේදනාවක් කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. බාහිර කොහොම සැපයක් නැහැ. එහෙනම් මුලාව තියෙනවා නම් මුලාව කියන ධාතුවෙන් උපදින දෙයක් තමයි සැප දුක කියන වේදනා දෙක. මුලාව කියන ධාතුවේ. හරිද? නිෂ්පන්න වෙන දෙයක් සැපයි දුකයි කියන්නේ. එහෙම නැත්තම් එහෙම දෙයක් ලෝකේ නැහැ. ඒ කියන්නේ උප්පලවන්න මහරහතන් වහන්සේ කියන්නේ ඔබ ඔය කියන රාගය මොකද්ද මම දන්නේ නැහැ කියලා. ඔබ ඔය කියන රාගය මොකද්ද මම දන්නේ නැහැ කියනවා ඒක. මොනතරම් සුන්දර තැනක්ද ඒක නේ. කියන්නේ මොනතරම් පියෝද ඒ කතාව. ඇයි මේ මොහෙන් නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ ওই රාගයේ උපදින ධාතුව එයා තුල Taman තුල නැහැ. ඒතර මොකද්ද ඔබ කතා කරන්නේ? doesn't make any sense. කියන තැනට යන්නේ. නැද්ද? ඉතින් එහෙනම් දැන් වෙනම ආය ආස්වාදය ආදීනවේ දකින්න දෙයක් තියෙනවද දැන්? එහෙනම් මෙතනම ඔබ ආස්වාදය දකින්නවනේ ඔබ දකින්නේ ආදීනවේ. එහෙනම් යම් කිසි තැනක ආස්වාදය දැක්කනම් එතනම ආදීනවේ දැක්කනම් ඒ දෙක ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්ද? එහෙනම් ඇති වෙන්නේ මොකද්ද? කලකිරීම. අනනිසරණයි. උච්චරණ කතා. වෙන මොකුත් නැහැ. නැතු ආස්වාදයේ වෙනාන්තයක් හැටියට දකින්න. ආදීනවේ වෙනාන්තයක් හැටියට දැක්කොත් හරිද? නිසන්නක් ඔබට හොයාගන්න බෑ. ඇයි ඔබ දකින්නේ ආස්වාදයක් අපි පනවන්නේම සැප වේදනාව කියලා. එහෙනම් සැපේ නිත්‍ය සංඥාවමයි ගන්න. ඇයි? අපි ඒක තර්ක කරනයි භාගතුනාංශ කියලා දෙනවනේ කියලා. ඔතනමයි අපිට වරදී. පැහැදිලිද මං කියන දේ? නමුත් අපි දකින්න ඕනේ වේදනාව කියලා දකිද්දි වේදනාව පවතින්නේ කොහෙද? කොතනින්ද වේදනාව උපදින්නේ කියලා. එහෙනම් අවිද්‍යාව තැනමයි අවිද්‍යාව කියන තැනමයි මේ වේදනාව උපදින්නේ කියලා ඔබ දකිද්දි මුළු පටිච්චසමුප්පාදයෙන් දැකලා ඉවරයි. ඇයි? අවිද්‍යාව නිසා වේදනාව උපදිනවා නම් අවිද්‍යාව නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. එහෙනම් වේදනාව කියන්නේ සැප දුක් උපේක්ෂා නම් සැප දුක් උපේක්ෂා කියන්නේ ලෝභ දේශ මොහය තැලීම් ගැටි මුලාව නම් ඒ තුනටම කියන නම නම් තණ්හාව කියන්නේ තණ්හාවට පැවැත්මක් නැහැ. තණ්හාවට පැවැත්මක් නැත්තම් එතනින් එහාට උපාදානයට දෙයක් නැහැ. උපාදානයට දෙයක් නැත්තම් භවයට පැවැත්මක් නැහැ. භවයට පැවැත්මක් නැත්තම් විපාක මිනිස් කර්මයන් තැනක සකස් වෙන්නේ නැත්තම් එයාට උපතක් කියලා දෙයක් පනවන්න බෑ. උපතක් නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධන්ති. ඒ සියල්ලම නිරුද්ධ වෙනවා ඒ තුනට. එහෙනම් ඔච්චරයි දකින්නද? ඉතින් ඕක ගැන චුට්ට අපි පොඩ හරි හිතන්න ගත්තොත් අපිට දියුණුවක් තියෙයි. එහෙම නැතු ඉතින් භාගතුන් වහන්සේ මෙහෙමත් කියලා තියෙනවා මේක ගැන මෙහෙමත් කියලා තියෙනවා කියලා අපි වචන ගොඩක් එක්ක සතුටු වෙවි ඉන්නවා. එතන ශ්‍රද්ධාව උපදිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ඔබ ආස්වාදයෙන්නේ ඒ ධර්මය එතන ගන්නෙ. ඒතර ධර්මයේ ආස්වාදයෙන් ගැනීම තුළ ඔබට සමාධියක් ඉපදුනාම ඒ ප්‍රීතිය නිසා ඒ සමාධියත් ඔබ ආස්වාදයෙන්මයි ගන්නෙ. එතන ඔබ ඉන්නේ මොකක් තුළද ඒකට? සැප වේදනාව තුළ. ඒතර මේ වේදනාව නිට්ටයයි සැපයි ආත්මයි කියන දේ ඔබ තුළ નિરાයසෙම ඇතුලේ තියෙනවා. ඒක දන්නේ නැහැ. හැබැයි ඔබ මේ විදිහට වේදනාව අවබෝධ කරොත් ඒ කොයි අවස්ථාවට ගියත් ඔබ දන්නවා මොකද්ද මේ? සැප යම් ප්‍රමාණයට එතන ඒ ප්‍රමාණයට මෙතන දුක තියෙනවා කියන්නේ.
එනම් තුන් ආකාරික වේදනාව භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව නැති දැන තුන් ආකාරික වේදනාවක් පනවන්න විදියක් නැහැ. තුන් ආකාර වේදනාවක් පනවන්න බෑ. එහෙනම් වේදනාවක් යම් තැනක පනවන්න නැත්නම් එතනින් එහාට පටිච්චසමුප්පාදේ සකස් වීමක් නැහැ. අපේ අන්නේ සමාධිය එතකොට අපේ සමාධිය තුළ ඉන්න සැපේ භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන නිත්‍ය සැපයක් හැටියට පනවන්නේ නැද්ද අපේ අන්නේ? කොහොමද නිත්‍ය වෙන්නේ? සමාධි සැපේ කොහොමද නිත්‍ය සැපයක් හැටියට පනවන්නේ? එහෙම කියන්නේ අපි සියලු දෙනාට මේ කියන්නේ සංකල්පමය සැපයක් නෙමෙයි අපේ අන්නේ සමාධි සැපේ. නෑ. සමාධි සැපේ පැත්තකින් තියන්නකෝ. දැන් අනාගාමී සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් පිහිටලා දින සමාධිය තුලනේ. අර වෙන තැනක නෑනේ අර ප්ලැට්ෆෝම් එක සමාධිය. අවුත් භාගතුන් වහන්සේ වර්ණනා කරන්නේ නෑනේ අනාගාමී බ්‍රහ්ම ලෝකවත්. ඒකත් කියන්නේ අසුචි චුට්ටක් තිබුණත් ගොඩක් තිබුණත් ගඳ ගතමයි කියන්නේ. ඒතර අනාගාමී බ්‍රහ්මයාගේ හිත කාම ලෝකෙ පිහිටන්නේ නැති නිසා එයාට සමාධියේ පැවැත්මක් තියෙනවා. සමාධියේ පැවැත්මක් තියෙනවා. හැබැයි සමාධිය කියලා කියන්නේ සමාධිය අපි පනවන්නේ වේදනාව තුල නම් ඒ වේදනාව කියන්නේ අනිත්‍ය දෙයක්. ඒතර රහතන් වහන්සේ අත්විඳිනවා සමාධිය. හැබැයි ඒක වේදනාව තුල පිහිටලා නැහැ. අවිද්‍යාව තුළ. අවිද්‍යාව නැති නිසා. ඒතර ඔබ අහපු ප්‍රශ්නේ ස්ථාවරේ වැරදි. ඔව්. මොකද පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ ආකාසානයේ විඥාන චේතන අකින්චේතන නේව සංඥා නා සංඥා කියන අවස්ථා 8ම අනාගාමී කෙනෙක් අත්විඳලා රහතන් වහන්සේ කෙනෙක් අත්විඳලා ඒකේ දැනෙන ස්වභාවය එකයි. වෙනස තියෙන්නේ අනාගාමී කෙනා අවිද්‍යාව සහගතවමයි ඒක අත්විඳින්නේ. එහෙනම් රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව කියන සංයෝජන පහක් සහිතවමයි ඒක අත්විඳින්නේ. හැබැයි රහතන් වහන්සේ පහම ඉක්මවලා අත්විඳින්නේ. දැන් වේදනාව වශයෙන් ගත්තොත් එකයි. හැබැයි රහතන් වහන්සේ අත්විඳින්නා වූ යම් සමාධි සැපයක් තියෙනවා නම් ඒ සමාධි සැපේ වේදනාවේ අනුග්‍රහයක් නැති නිසා ඒක විඳීමක් හැටියට භාගතුන් වහන්සේ පනවන්නේ නැහැ. අනුග්‍රහයක් නැති නිසා අවිද්‍යාවේ අනුග්‍රහයක් නැති නිසා ඒක විඳීමක් හැටියට පනවන්නේ නැහැ. මොකද ඒක මං කිව්වේ වේදනාව ඒකනේ භාගතුන් වහන්සේ රහතන් වහන්සේට රූපේ පනවන්නේ නැහැ. රහතන් වහන්සේට වේදනාව පනවන්නේ නැහැ. රහතන් වහන්සේට සංඥා පනවන්නේ නැහැ. චේතනාව පනවන්නේ නැහැ. විඥානය පනවන්නේ නැහැ. ඒක රහතන් වහන්සේට පේන්නේ නැද්ද, දැනෙන්නේ නැද්ද, විඳින්නේ නැද්ද? නෑ එහෙනම් භාගතුන් වහන්සේ මේ අවිද්‍යාවම ඉෂුව එක හැටියට දකින්නමයි. අවිද්‍යාව පනවන. එහෙනම් අපි ප්‍රශ්නය තුල ඉන්න තාක්කල් අපි රහතන් වහන්සේව රීඩ් කරන්න යන්න ඕනේ නෑ. අපි සේකනේ. එහෙනම් අසේක ස්වභාවය අපිට හිතා ගන්නවත් බෑ. එහෙනම් අපි ඉගෙන හිතන්න යන්න ඕනේ නෑ. අපිට තියෙන දේ විතර අපි කරන්න තියෙන්නේ. ස්පර්ශ සමුදය කියන්නේ ඒකම තමයි නිසා. ඔව් ඉතින් ඒ වේදනාවට එන්නේ අය ස්පර්ශයෙන්නේ. ඒක තමයි ස්පර්ශය. ඔව් ඉතින් ස්පර්ශ සමුදය ඒකාන්තය. එහෙමමයි. ඉතින් ඔතනයි අපිට ඕන දෙයක් ගන්න පුළුවන් පටිච්චසමුප්පාදේ. හරිද? සංස්කාර හැටියට ගන්නත් පුළුවන්, ස්පර්ශය හැටියට ගන්නත් පුළුවන්, ආයතන වල සමුදය ගන්නත් පුළුවන්, වේදනාවේ තණ්හාවේ සමුදය කියලා ගන්නත් පුළුවන්. කොතන ගත්තත් ඉන්නේ අවිද්‍යාව. අවිද්‍යාව තමයි. ඉතින් ඒක මම කිව්වේ දැන් රූපේ ප්‍රකට වෙන්නේ විඳීම හරහා. වේදනාව ප්‍රකට වෙන්නේ විඳීම හරහා. සංඥාව, චේතනාව, විඥානේ පහම රූප පංච උපාදානස්කන්ධයේම ඉදිරිපත් වෙන්නේ ප්‍රකට වෙන්නේ වේදනාව හරහා නම් වේදනාව අවබෝධ කරපු තැන සියල්ල අවබෝධ වෙනවා. ඒක සුන්දරතාවක් තමයි. සනස එතකොට දැන් සමාධිය තුළ තියෙන කෙනෙකුට වේදනාව ඒ කියන්නේ කාම සංඥා නිසා ඇති වෙන වේදනාවනේ ප්‍රකට වෙන්නේ නැත්තේ. తాවකාලිකව නිවන සංසිඳන. ඒක තමයි. නමුත් සමාධිය තුළ තියෙන වේදනාව දැනෙනවනේ. අවිද්‍යාවෙන් තමයි ස්පර්ශ කරන්නේ. එතන අවිද්‍යාව කියන්නේ මේ ඕලාරික අවිද්‍යාව නෙමෙයි. ඔව්. ඒ කියන්නේ කාමයන් ගැන තියෙන කතන්දරේ නෙමෙයි. ඒක රූප රාග අරූප රාග. සමාධිය ගැන තියෙන කතන්දරේ. ඒ කියන්නේ මාන උද්දච්ච දෙක ඇලීම් සහ ගැටීම් ඇති වෙන්නේ මේ සමාධිය ඇසුරෙන් කියලා නොදන්නා බව. නොදන්නා බව කියන තරම් ඊතරම් සියුම් කතාවක්. එච්චර සියුම් කතාවක් අවිද්‍යාව කියන්නේ එතන අනාගාමී කියලා. ඒ කියන්නේ දැන් කාම ලෝකෙින් අපිටත් තියෙන ඇලීමයි ගැටීමයි මුලාවයිනේ. හරිද? ඒ අවස්ථා තුනම එතන තියෙනවා.
එතකොට කාම ලෝකේ ඉක්මවපු කෙනා අනාගාමී කෙනාට තියෙන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. එතකොට එතනක් තියෙනවා රූප රාග අරූප රාග කියන්නේ ඇලීම. රාග අනුසය. හැබැයි ඒක අනුසය. මාන උද්දච්ච කියන්නේ පටිඝ අනුසය, ගැටීම. එතන ඇලීමයි ගැටීමයි දෙකම තියෙනවා හැබැයි අනුසය ඇටියට. හරිද? අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. මොකද්ද දන්නේ නැත්තේ? මේ වෙලාවේ මේ සමාධිය කෙරෙහි කියන්නේ මේ ඇලීම සහ ගැටීම මේ දෙකම උපදිලා තියෙන මේ සමාධිය ඇසුරෙන් මේ සමාධියේ හේතුප්‍රත්‍ය නිසා ඉපදිච්ච දෙයක් මේක මම නෙමෙයි මේක මගේ නෙමෙයි කියලා හිතෙන්නේ නැති බව. නොදන්නා බව. ඒකනේ එතනින් එහාට තියෙන්නේ කතිචින්ද සූත්‍රයේ භාගතුන් වහන්සේ කියන්නේ ඔය රූප රාග අරූප රාග මනුද්දච්ච විද්‍යාව කියන අතහරින්න තියෙන දෙයක්. හරිද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන්නේ සිඳින්න තියෙන දෙයක්. ඒතර රූප රාග අරූප රාග මනුද්දච්ච කියන අතහරින්න තියෙන මොකක් කියලාද? මේක මම නෙමෙයි. මගේ නෙමෙයි. මේ හේතුප්‍රත්‍යයෙන් උපදින්නේ. සමාධිය කියන දේ. කියලා. මොකද ඔබට මතක නම් අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහන්නේ මට දෙවිවරු පේනවා මට දිවස් තියෙනවා මේවා තියෙනවා මට මෙච්චර කමේ සමාධිය ඉන්න පුළුවන් අනේ ස්වාමීනි ඒත් මට රහත් නැහැ නේ කියලා. එතන තියෙන්නේ මොකද්ද? උද්දච්චය තියෙන්නේ. එතන ඒ උද්දච්චය කියන්නේ ගැටීම. මොකක් නිසාද? මට සමාධිය මෙච්චරක් තියෙනවා අන්න ඇලීම. හරිද? right? එහෙනම් එච්චරක් තියෙනවා නම් මම තාම රහත් නැහැ කියන ගැටීම. ඒතර මේ දෙකම උපදලා තියෙන්නේ සමාධිය ප්‍රත්‍ය කරගෙන. ඒතර සමාධිය කියන්නේ හේතුඵල. මම නෙමෙයි. ශ්‍රද්ධාව නිසා වීර්යය ඉපදිනවා, වීර්යය නිසා සතිය ඉපදිනවා, සතිය නිසා ඉපදින සමාධියක් මෙතන තියෙන්නේ. හේතුවක් නිසා ඉපදිච්ච දෙයක් මෙතන තියෙන්නේ. මම නෙමෙයි. හරිද? එහෙනම් අන්න ඒ විදිහට හිතන එක විතරක් අපි මේ විදිහට අතහැර ඉන්න ඕනේ. එතකොට ආශ්‍රව වලට පැවැත්මක් නැති වෙනවා. ඒ කියන්නේ රූප රාග අරූප රාග. ඒ කියන්නේ ඒ නිසා උපදින ආශ්‍රව. මාන උද්දච්ච. ඒව නිසා උපදින ආශ්‍රව වලට පැවැත්මක් නැහැ. ඒතරයක් කොයි වෙලාව හරි rahat වෙනවා. එතන මුලාව කියලා කියන්නේ එතන ඒ මුලාවට තමයි අවිද්‍යාව කියන වචනේ තියෙන්නේ. එතනක් තියෙන ඇලීම් ගැටීම් මුලාව. ලෝක දේශනාවම. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අබිර කායෝ ජිගුච්ඡෝ අසුචි गच्छन्ति सब्बे मरणं अहं च नमामि धम्मं सुगतेन देशितं सत्था सदा हन्तु सुखी अबीर कायो जिगुच्छो असुचि दुर्गन्धो गच्छन्ति सब्बे मरणं अहं च नमामि संघं मुनिराज सावकं सत्था सदा हन्तु सुखी अबीर कायो जिगुच्छो असुचि दुर्गन्धो गच्छन्ति